මෙන්න මේකේ සිස්ටම් එකේ බලන්න මුලින්ම අඳුන ගන්න මේකේ එක්ස්ටර්නල් එන්ටිටිස් කවුද කියන එක. එතකොට මේකේ එක්ස්ටර්නල් එන්ටිටිස් ටික මේක කියවන ගමන්ම අපි මාක් කරගමු. මේකේ කස්ටම ඇවිල්ලා එක්ස්ටර්නල් එන්ටිටි එක. අපි කන්ටෙක්ස්ට් එක ඉස්සෙල්ලාම අඳිමු. ඔයාලා ඇඳලා තියෙන නමුත් මම ආයි පාරක් අපි අඳිමු ඒක. එතකොට කස්ටමර් ඉන්ක්වයරි එකක් කරන්නේ sales assistant and bookland එකේ එක්කෙනෙක් එක්ක. එතකොට මෙයා එක්ස්ටර්නල් එක්කෙනෙක්. bookland එකේ ඉන්න අය ඇවිල්ලා එතකොට bookland එකේ අය. හරි. එතකොට යාළුවා සිස්ටම් එක ඇතුළේ. ඊට පස්සේ ආයෙ ඔහොම කියවගෙන යනකොට එතකොට sales assistant කියන්නේ සිස්ටම් එක ඇතුළේ එක්කෙනෙක්. ඊළඟ විස්තර ටිකත් කියවගෙන යමු. She then goes through book details in inventory file, look whether such a book is in their stock. If the details of the book is found in the inventory file, the sales assistant then refers to the hold on request try to make sure that the book status is available and make reply to the inquiry. The book status is available and the customer wishes to reserve the book. She then takes customer's personal details. එතකොට personal details ගන්නවා මෙයා. හරි. එතකොට මම ඒක මාක් කරන්න අමතකුණා. මෙන්න මෙතන book inquiry එකක් තියෙනවා. හරි. ඊළඟට මෙතන කියනවා මොනවාද? personal details ඉල්ලනවා කාගෙන්ද? customer ගෙන්. හරි. and place the hold on request. hold on request කියන්නේ system එක ඇතුලේ වෙන වැඩක්. When the customer comes to make the payment and collect the book, cashier at Bookland, cashier can make a system refers to hold on request tray and finds a relevant hold on request made by the customer. If there is valid hold on request, then she accepts the payment from the customer. The customer තමයි payment එක කරන්නේ. Issues a payment receipt. The payment receipt එක මෙයා issue කරනවා. එතකොට system එකෙන් එළියට යනවා ඒක. The customer is then allowed to take away the book and cashier also file the copy of payments receipt in the sales files. ඒ ඔක්කොම internal දේවල්. Users sit at the end of the day to compile a sales report and sends it to the owner of the bookland. එතකොට මේ ඕනර් ගැන වෙන කොහෙවත් නැහැ. ඕනර් මේ කියන process එකට සම්බන්ධ නැති හින්දා අපිට ඕනවත් ගන්න වෙන්නේ එක්ස්ටර්නල් එක්කෙනෙක් විදියට. හරි. බුක්ලෑන්ඩ් එක අයිතිකාරයා වුණාට එයා සිස්ටම් එකේ වැඩක් කරපු බව මේ කොහෙවත් තිබුණේ නැහැ මීට කලින්. ඒ හින්දා ඒක එළියට එනවා. එතකොට එයාට යවන්න ඕන කිව්වේ මොනවද? සේල්ස් රිපෝට් යවනවා. ඊට පස්සේ the cashier updates the book details in inventory file and keeps the stock up to date. When the owner supplies books to Bookland, he sends details of books to cashier and cashier adds them one by one to inventory. හරිනේ. මගේ රිචේව තියෙනවද බලන්න. reply to the inventory එක මගේ ඇරලානේ. මෙතන inquiry එකක් කරනවා කිව්වා ඒකට reply එකක් දෙනවා කියලා එකක් තියෙනවා. payment එකට payment receipt එකක් දෙනවා කියලා තියෙනවා. තව මෙතන details of books යවනවා කියලා තියෙනවා. ඔන්න ඔය ඉරිගාපු ටික තමයි අපිට අඳින්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මොකේද? context diagram එකට. context diagram එකට ඔය ඉරිගාපු ඒවා ටික අඳින්න. පුළුවන් නේද? කස්ටමයි ඕනයි විතරයි එන මේකේ ඉන්න සිස්ටම් එකේ මේක පාවිච්චි කරන අය. මේ පාවිච්චි කරන්නේ නැති අය පිටස්තරයි එක්ස්ටර්නල් එන්ටිටිස් එන්නේ කස්ටමර් සහ ඕන විතරයි. හරිද?
ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ මේක අපි අඳලා බලමු. එතකොට අපි කස්ටමර් ඉන්නවා කියලා හොයාගත්තා. කස්ටමර් ඊළඟට මොකද්ද සිස්ටම් එකේ නම තිබුණේ? බුක්ලෑන්ඩ් එකට නමක් නැහැනේ සිස්ටම් එකට. ඒතර සිස්ටම් එකට නමක් නැති හින්දා මම සිස්ටම් එකට බුක්ලෑන්ඩ් කියලාම දාන්නම්. බුක්ලෑන්ඩ් එහෙම නැත්නම් බුක්ලෑන්ඩ් සිස්ටම්. ඊළඟට කස්ටමර් බුක් ඉන්ක්වයරි එකක් කරනවා කියලා තියෙනවා. එතකොට මෙයා රිප්ලයි කරනවා කියලා තියෙනවා. reply to the inquiry. ඊළඟට තව personal details දෙනවා කියලා තියෙනවා. ඒ අරෙන්ද payments එක හරි ඕනනම් මේකේ වැඩි වගේ කියලා හිතනවා නම් එකම එකට අඳින්න ඔයාලට වෙනම එකක් ආයි දැම්මැකි මේ වගේ මෙහෙම නැත්නම් ඩිරක් ඇඳලා මේකේ කොපි එකක් දැම්මැකි වෙන තැනකට මේ වගේ හරිනේ එතකොට මෙයා පේමන්ට් කරනවා කියලා දිනනවා එතකොට මෙයා රිසිට් එකක් දෙනවා තියෙනවා ඔය ටික තියෙන්නේ ඒ අරන්න තව තිබුණා ඕන ගැන sales report තව එකක් තියෙනවා details of book මේක තමයි context diagram එක right එතකොට එදා අපි අර ස්ටැම්ප් රූප එකේ තියෙන්නේ මෙන්න මේ book land system එක ඇතුලේ වෙන ඒවාත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ තමයි context diagram එක ඇති. අවශ්‍ය දෙයක් තියෙනවා නම් එඳගම ඊට පස්සේ අපි ඉතුරු එක ටක් ගාලා බලමු. ඊළඟට cashier update කරනවා කියලා කියනවා. inventory file එතකොට යාටත් ඕන වෙනවා book details ටික. inventory update කරන්න. අපි inventory ගත්තා නේ මේ ලස්සනව. ඊළඟට owner supply books to book line he sends details of book. cashier එවනවා. right දැන් ඔන්න ඔය මාක් කරගත්ත ටික වගුවට දාගෙන එන්න අර වගුවට send I receive I document එකයි තියෙන වගුවට දාගෙන එන්න ටක් ගාලා
document flow diagram නේද? ඒතර entity එක දාගන්න. customer මේකේ පිළිවෙලක් ඕනේ නැහැ. ඔයාලට අහු වෙන විදිහට දාගන්න. ඒතර customer යවනවා book inquiry. කාටද යවන්නේ? sales assistant. ඊළඟට sales assistant එක reply යවනවා. වගේ වගේ පුරෝගණයක්. ඒ වගේම තව තිබුණා මොකද්ද sales customer personal details දෙන්න ඕනේ. ඊළඟට inventory කියන එකෙන්. ඒතර inventory කියන්නේ මෙතන source එකක්. inventory එකෙන් ගන්නවා book details. ඒ ගන්නේ sales assistant. ඒ වගේම තව මොකද්ද hold on request එකේ. book status ගන්නවා. ආඩද ගන්නේ sales assistant. ඒ වගේම sales assistant hold on request යවනවා. කාටද යවන්නේ? hold on request කියන ෆයිල් එක. ඒකට එයා entity එක. ඊළඟට cashier cashier ට දෙනවා payments. customer. cashier දෙනවා customer ට payment receipt එක. තව ඕකේ මේ inventory ට cashier details යවන්න ඕනේ.
And copy of the payment receipt. What are they one is cashier no? Copy of the payment receipt no? Sales result. Sales. Copy of the customer is then allowed to take away the book. It was the cashier also files the copy of payment receipt in the sales file, uses it as at the end of the day to compile sales report and sends to owner. So එයාට එක අපෝ ගන්නත් වෙනවා. අනිත් පැත්තට එකක් එන්න ඕන. ඊළඟට hold on request ඉඳලා hold on request එවන්න තියෙනවා. cashier-ටත් නේ. ඉතින් machine තව තියෙනවා. cashier යවනවා sales report. ඕන යවනවා details of books. right ඔන්න ඔය ටික දැන් අඳින්න තියෙනවා. අඳලා බලන්න. මේ ටික අඳිමු බලන්න. ඉවර වෙච්ච අය මේකට එවන්න. share කියන එක මේක ක්ලික් කරන්න. ක්ලික් කරපුවම මේකේ ප්ලස් මාක් එක ඔබලා කැමරා එක ඕපන් කරලා ෆොටෝ එකක් අරන් එවන්න. හරි. ඔයාලට බලමු ඔයාලගේ උත්තර එවලා තියෙනවා. customer sales assistant. customer sales assistant යන book inquiry එක reply කරනවා. හරිනේ. මේක හරි, මේක හරි, මේක හරි. ඊළඟට customer payment එක සහ payment receipt එක ඒකත් හරිනේ. ඕනගේ එකත් හරි.
ඊළඟට sales assistant inventory යට book details එකෙන් ගන්නවා. හරි. ඒක හරි. inventory යට cashier තමයි එවන්නේ book details. එකත් හරි. sales assistant book status එවනවා hold on request. හරිනේ. හරි. ඔක්කොම ටික හරි. sales එකට යනවා. මේක නම් මේ ඊතල දෙකකට ලිව්වොත් හොඳයි. මෙතන එක ඊතල දෙකකට දාන්න. හරි. මේ විස්තර එකම එක තමයි නමුත් දෙපැත්තට දාන්න. එහෙම දැම්මොත් වඩා හොඳයි. හරි. එතකොට මේකෙදි බලන්න ඕනේ මේ තියෙන එක ලයින් එකක්වත් එකට එක කැපෙන්න බෑ. පැහැදිලි නේද? එකට එක කැපෙන්න බෑ. කැපුණොත් වැරදි. ඊළඟට මේකේ අපි බවුන්ඩරි ලයින් එක දා ගන්නවා. කස්ටමර් එළියේ ඉන්නේ. සේල්ස් ඇසිස්ටන්ට් ඇතුලේ ඉන්නේ. එතකොට අපිට මේ වගේ වෙන පාටකින් දාන්න පැහැදිලිව පේන්නේ හින්දා සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලා ඩොට් ලයින් එකෙන් අඳින්නේ මේක. මේක හැඩයක් නෑ අපිට හතරැස් හරි රවුම් හරි ඕන විදියකට නැන්දකි. ඔය ටික ඔය විදියට හරිනේ. කාගෙද මේ රවිෂගේ නේද? රවිෂ ඔක එතකොට මේ ඔයාගේ බවුන්ඩරි ලයින් එක විතරයි අඩු. ඒක දාගන්න. හරි සර්. හරිනේ. අනිත් අයලා ගැටලුවක් නෑ නේද? පොඩ්ඩක් මේක අර විස්තර වැඩි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න වල විභාගයේදී ලකුණු දුන්නේ එක කෑල්ලකට එක ලකුණ ගන්න. يعني එක එන්ටිටි එකට එක ලකුණයි. එක ડોකියුමන්ට් එකකට එක ලකුණයි. ඒ විදිහට තමයි දුන්නේ. එහෙම ගත්තොත් මම හිතන්නේ මේකේ ලකුණු 15ට වැඩිය ඇති. එන්ටිටි තියෙනවා කස්ටමයි, සේල්ස් ඇසිස්ටන්ට්, ඉන්වෙන්ටරි, හෝල්ඩ්ස් ඔන්, කැෂියර්, ඕනර් පහක් තියෙනවා. එතන ලකුණු 5යි. ડોකියුමන්ට්ස් තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 17යි 15ක් විතර තියෙනවා. බලමු අපි අර තොර ලකුණු එක ගානේ තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් ඒකින්දයි මේක මං කිව්ව ටිකක් ලොකු වැඩි කියලා. පැහැදිලි ඇති නේද ඒක? දැන් ඇත්තටම මේකයි context diagram එකයි දෙකම එකට අරන් තමයි ඊට පස්සේ මොකද්ද DFD එක ඇත්තටම අදින්නේ. හරි. මේ ටික මකන්නද? හරි. ඊළඟට බලමු මේ දැන් ඔයාලා DFD දැනටත් ඇඳලා තියෙන්නේ නේද? නමුත් අපි පොඩ්ඩක් කතා කරමු මේක. ඒතකොට DFD අඳිනකොට කරන්නේ අපි අර context diagram එක තියෙනවනේ. context diagram එකෙන් අපිට පේනවා මොනවද එළියේ තියෙන ඒවා ඇතුලේ තියෙන ඒවා කියලා. හරි ඒ ටික පේනවා. ඒතර මේක ඒක මෙතනත් පේනවා මොකද boundary line එක තියෙන හින්දා. right? දැන් මොකද කරන්නේ? boundary එකෙන් එළියේ තියෙන ඒවා අපි ගත්තොත් මේක පොඩ්ඩක් පේන පාටකින් දාන්න. boundary line එක මම පේන්න රතු පාටෙන් අඳින්නම්. right. දැන් මේ එළියේ තියෙන ඒවා කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. එළියේ තියෙන ඒවා ටික කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. ඒවා entity මයි. නේද? මෙතන customer තියෙනවා.
මේ කස්ටම් එක කොහොමවත් ගැටලුවක් නැහැ. ඒක entity එකක්. හරි මෙතන ඕන entity එකක්මයි. ඕනම රිපීට් කරලා තියෙනවා. එතකොට ඒක entity එකක්මයි. ඒක වෙනසක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඊළඟට මෙන්න ඊතල දෙකයි ඊතල වල තියෙන විස්තර ටිකයි වෙනස් වෙන්නේ නැහැ. හරි දැන් මෙන්න මේක ඇතුලේ තියෙන ටික වෙනස් වෙනවා දැන්. ඇතුලේ ටික වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ sales assistant හරි sales assistant වැඩ ගොඩක් කරනවා. එතකොට එයා කරන වැඩ ටික අපි මොකද කරන්නේ? මෙන්න මේක දැන් process එකක් කරනවා. කරලා මේකට මොකක් කරේ අපි අංකයක් දානවා. දාලා මෙයා කරන වැඩේ මෙයා මොනවද කරන්නේ? inquiry holds on දෙකම කරනවා. එතකොට මෙයාට දානවා අපි handle inquiries and hold on request. හරි. එතකොට මේ inventory කියන එකෙන් අපි data මොනවා හරි ගන්නවයි දානවා විතරයි. process කරන්නේ නැහැ මොකුත්. එහෙනම් ඒක process මොකුත් කරන්නේ නැති හින්දා එයා අනිවාර්යෙන් මොකද්ද? store එකක් වෙනවා. මේක අපි store එකක් කරනවා. right. එතකොට අපිට ඕකේ තිබුණ විදිහට ඒක manual එකක් හින්දා manual M1 හරි M2 හරි දාන්න වෙනවා. holds on එකත් එහෙමයි එයාගෙන data ගන්නවයි දානවා විතරයි. මොකද process එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකත් මොකද වෙන්නේ? M2 කියලා දාමු. ඒකත් මොකද වෙන්නේ? data store එකක් වෙනවා. cashier වැඩ කීපයක් කරනවා. හරිද? මොකද මෙයා ගාව data නැහැ. මෙයා data එහෙම මෙහෙන් අරගෙන එක එක ඒවා ගන්නවා. එහෙනම් මේකත් අපි process එකක් කරනවා. cashier මොනවද කරන්නේ? එයා payments පැත්තේ වැඩ ටික කරනවා. ඒ වගේම inventory පැත්තේ. හින්දා handle payments and inventory. පැහැදිලිද කොහොමද ඒක අඳින්නේ කියලා? හරි අපි එතකොට contest එකයි document flow diagram එකයි ඊට පස්සේ ඒකෙන් DFD level 1 එකයි අඳින හැටි කතා කරා. අපහැදිලි මොනවා හරි තියෙනවද දැන්? කතා කරන්න. තේරුණාද නැද්ද කියලා හරි කියන්න. තේරුණා. එතකොට ඔය සම්බන්ධය අපි හරියට තිබ්බම ලේසි මේක. නැත්තම් ඔහේ අපි අඳිනවනේ. තේරෙනව නේද? නැත්තම් අපි කරන්නේ මොකක් හරි නමක් දැක්ක ගමන් ඔන්න ඒක entity කරනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? එයා entity එකක්ද process ඒ කියන්නේ document flow diagram එකේදී ඒක entity එකක්ද process එකක්ද එහෙම නැත්නම් data store එකක්ද කියලා තීරණය කරන්න වෙන්නේ එයාගේ activities අනුව. හරි? අඩුපාඩු තියෙනවා නම් හරි ගස්ස ගන්න. කියන්න. දැන් DFD එකේදී මේ රතු පාට මම කොටුව දැම්මා. කොටුව දැම්ම කියන්නේ boundary line එක දැම්මේ. boundary line එක ඇතුලේ බලන්න එකක්වත් entity නැහැ. හරිද? document flow එකේ දැන් මේක document flow නෙමෙයි. දැන් මේක ඇවිල්ලා DFD හරි. දැන් මේක document flow නෙමෙයි. data flow diagram එකක් දැන් තියෙන්නේ. මම දැන් වෙනස් කරලා තියෙන විදිහට. ඒතකොට data flow diagram එකේ ඔය කොටුව ඇතුලේ කොහොමද හිටින්නේ නැහැ entity එකක්වත්. ඇතුලේ තියෙන්නේ මොනවාද? process ඒ වගේම
data stores. හරි. අර රූල් ටික හැබැයි දිගටම මතක තියාගන්න. මේවා ලියනකොට රූල්ස් ටික වෙනස් කරන්න එපා. ඒ කියන්නේ අපි ගත්තොත් මේවා කස්ටමර්ට අපි common name එකක් දාන්නේ. pronoun එකක් දාන්නේ customer කියලා. ඒක singular එකක්. මේ එක වචන දාන්නේ. හරි. sales assistant මොකද මේ මෙතන location එකත් එහෙමයි. location එකත් අපි දාන්න ඕනේ pronoun දාන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අපි process එකට දාන්නේ අපි මෙතන verb එකක් දාන්නේ verb plus noun. හරි. verb එකයි noun එකයි. verb එකක් තමයි එන්නේ. මොකක් හරි කරන activity එක තමයි තියෙන්නේ. handle. හරි. ඒක මේ verbal noun කරන්න එපා. තේරුණා නේද? handling inquiry වගේ එහෙම එක verb මේ noun එකක් කරන්න එපා. verb එකක් විදිහට තියන්න. කරනවා කියන්නේ මොනවා හරි කරනවා කියන එක පේන්න තියෙනවනේ simple present tense එකේ. හරි. ඒව මතක තියාගන්න. ඒ rules එක තියෙන්න ඕන හරියට. ඊළඟට data flows වලට මෙව්වා එක්ක noun වෙන්න ඕනේ එහෙම නැත්නම් verbal noun වෙන්න ඕනේ. ඒකේ plural වුණාට ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය ටික දැන් තේරුණා නේද? මේකේ ලකුණු 15ම කොහොම හරි ගන්න try කරන්න. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් සහ අපිට පොඩි වෙලාවක මහන්සියෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඊපස් පටන් ගත්තම බලමු දැන් අපි හරි මේ ටික ඉවරයිනේ මකන්නද? OS වල පේපර් එක ප්‍රශ්නයක් මරගමු. right බලන්න operating system වල process state transition diagram paper එකේ ආව එකමයි ගත්තේ මම right මේක මේ හිස්තැන් වලට එන්න ඕනේව ටික මතකද මොනවද මේවට එන්න ඕනේ ABCD ඔය හිස්තැන් වලට මතක විදියට කියන්න බලන්න දැන් මෙතන පළවෙනියෙන් create ඊට පස්සේ මෙතනට එන්නේ මේකට අපි කියනවා ready state එක කියලා ready එහෙම නැත්නම් මේකට කියනවා wait කියලා waiting state එක මේකට කියනවා running state එහෙම නැත්නම් run කියලා කියමුකෝ මේකට blocking
හරිද? අවසානයකට අපි කියනවා terminate. right. දැන් මේ තියෙන්නේ අපි operating system එක වැඩ කරනකොට operating system එක process එක වැඩ කරන්නේ කොහොමද කියන්නේ. හරිද? process එක වැඩ කරන්නේ කොහොමද? මුලින් අපි මේක පොඩ්ඩක් මතක තියාගන්න ඉඳන් මම පොඩි example එකක් එක්ක කතා කරන්න. ඒ කියන්නේ ICT වලින් නෙමෙයි, නිකන් සාමාන්‍ය general example එකක් එක්ක කතා කරන්නේ. දැන් අපි හිතමුකෝ මේක ඇවිල්ලා මොකද hospital එකක් කියලා. හරි. එතකොට hospital එකක patient කෙනෙක්ව operation කරන එක තමයි දැන් අපේ මේ process එක කියලා හිතුවොත්. හරි. එතකොට මුලින්ම patient කෙනෙක් operation කරන්න නම් patient කෙනෙක් ඉන්න ඕනේ. නේද? ඒ කියන්නේ patient කෙනෙක් create වෙන්න ඕනේ. patient කෙනෙක් create වෙනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙඩක් හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් accident එකක් වෙන්න ඕනේ. නේද? ඔන්න එතකොට ඔන්න patient කෙනෙක් ඔන්න එනවා. එයාව admit කරනවා hospital එකට. hospital එකට admit කරපු ගමන් එයාව මේ operation theatre එකට ගන්න නෑනේ. හරි මේ run කරනවා කියන්නේ operate කරනවා. අපි එහෙම හිතමු. ඊට පස්සේ මොකද කරන්නේ? patient ව admit කරනවා මොකේද? ward එකේ. එතකොට එතන තමයි ready state එක. ඒ කියන්නේ එයාව ready කරනවා. අපි මොකේදද? operation එකට. එහෙම නැත්නම් එයා operate කරනකන් එයා waiting ඉන්නවා. හරි. ඊට පස්සේ එයා මොකද කරන්නේ? යවනවා dispatch කියන්නේ එයාව යවනවා operation එකට. අපි නිකන් හිතමුකෝ මොකක් හරි hospital එකේ rule එකක් තියෙනවා වෙලාවට operating theatre එක ගාවට ආවේ නැත්නම් ඒ ලෙඩාව ගන්න නැහැ කියලා අපි හිතමු. එහෙම rule එකක් දාලා තියෙනවා කියලා. එහෙම වුණොත් මෙයාව මෙතනින් මෙතනට ගෙනියනකොටම time එක out නම් මොකද කරන්නේ? මෙයාව ආපහු return කරලා ආයි ward එකට එවනවා. පැහැදිලිද? ඔන්න ඔය වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ හරි ප්‍රශ්නයක් නැතුව ගියා කියලා. ඔන්න patient ගත්තා operation එක කරා. operation එක උනයින් පස්සේ මොකද වෙන්නේ? ලෙඩාට කවුරුද කියන්නේ මට? ලෙඩාට වෙන්න පුළුවන් දේවල් මොනවාද? ඉක්මනට කියන්න. වැරදුනට කමන්නේ. ඔපරේෂන් එකක් කරායින් පස්සේ මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? ලෙඩාව එක්කෝ හොඳ වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් සමහරට තිබුණාටත් වඩා අන්ත වෙන්න පුළුවන්. සමහරට ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන්. හරි. කොහොම හරි ලෙඩා හොඳ වුණා හරි නැති වුණා හරි මොකක් හරි වුණායින් පස්සේ ආයි එයාව ඔපරේෂන් තියටර් එකේ තියාගන්න. නෑනේ. නේද? එයාව එතනින් රිලීස් කරනවා. එතකොට ටර්මිනේට්. ඒ කියන්නේ process එක successful වුණා unsuccessful වුණා complete නම් release. තේරෙනවනේ කියන්නේ. හරි. right අපි බලමු දැන් operating system එකේදී කොහොමද වෙන්නේ කියලා. ඔන්න අපි create කරනවා process එකක්. process එකක්. මම P1 කියලා process එකක් create කරනවා. ඔන්න P1 එක ගෙනල්ලා ready state එකේ දානවා. දැන් මෙයා ඉන්නේ ready state එකේ. ඔන්න දැන් එයා ලෑස්තිලා ඉන්නේ මොකද්ද? run වෙන්න. ඔන්න යවනකොටම අර time out එකක් වුණා ආපහු එයාව ගෙනත් දානවා. වෙන්න පුළුවන් දෙයක්. වෙලාවට එයා process එක යවන්න බැරුව ගියොත් නේ time out වෙනවා. හරි? හරියට යවුවොත් ඔන්න run වෙනවා. run වෙලා වැඩි හරියට සාර්ථක වුණොත් terminate කරනවා ඉවරයි. හරි? අසාර්ථක වුණත් terminate කරා ඉවරයි. හරිද? එතකොට නම් create එකයි ready එකයි run එකයි terminate එකයි කතා කරා. එතකොට ඔය හැම process එකක් ගැනම ඔය කියපු කතාන්දරේ ගත්තොත් ඔය කියන status වල හැමතිස්සෙම හිටින්නේ නැහැ. දැන් sample එකක් ගත්තොත් අර hospital එකේ ලෙඩාගේ කතාවේ operation theatre එකට ගත්තයින් පස්සේ ඔන්න දැනගන්නවා දැන් සාමාන්‍යයෙන් ලෙඩෙක්ට කියනවනේ පැය වෙන්න මෙච්චර ප්‍රමාණයක් කන්නේ බොන්නේ නැතුව ඉන්න කියලා. මෙයා මෙතන ගෙනාවෙන් පස්සේ තමයි දැනගන්නේ මෙයා ඔපරේට් කරන්න බෑ කියලා. එතකොට මොකද කරන්නේ? දැන් ආවයි වෝඩ් එකට දාන්න බෑ. එතනට වෙන එක්කෙනෙක්ව දාලා දැන්. හරිද? එතකොට එයාව ඔන්න වෙන තැනකට දානවා. తాවකාලික තැනකට දානවා. එතනට දාන්නේ
එයාගේ අර අඩුපාඩු හරි ගස්ස ගන්න. තේරෙනව නේද? හරි. අඩුපාඩු ටික හරි ගස්ස ගත්තා ඊට පස්සේ ආපහු කෝඩ් එකට දාලා ආපහු එයාව මුලින් ඉඳන් අර process එක ක්‍රියාත්මක කරනවා ඔපරේෂන් එකට ගන්න. ඒ වගේ තමයි ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ මොකක් හරි process එකක් දුන්නම රන් වෙන එක සමහරලාට මොනවා හරි ඉන්පුට් අවුට්පුට් වල ප්‍රශ්නයක් හින්දා එයාට මේ එයාගේ ඇක්ටිවිටි එක කරගන්න බැරි වෙන්න එයාගේ process එක කරගන්න බැරි වෙලා බ්ලොක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් වල අඩුපාඩුවක් තිබුණොත් ඒක ලැබෙනකන් එයා බ්ලොක් කරලා තියෙනවා. මේ අඩුපාඩු ටික හරි ගියාම තමයි IO complete කියන්නේ. complete වුණාම ආපහු එයා ready state එකට වෙලා ආපහු run වෙනවා. පැහැදිලිද ඒක? හරි. ඔන්න දැන් block state එක ගැනත් කිව්වා. අපි තේරෙන උදාහරණයක් ගත්තොත් අපි තුමු කම්පියුටර් එක අපි print out එකක් දෙනවා කියලා. printer එකට print out එක දුන්නම ඔන්න කොළ හිර වෙනවා. කොළ හිර වෙනවා කියන්නේ hardware interrupt එකක්. හරි මෙන්න මේ IO wait එකට තව නමක් අපි කියනවා interrupt කියලා. interrupt එකක් වෙනවා. බලන්න. interrupt එකක් වෙනවා. හරි interrupt එකක් කියන්නේ බාධා වීමක්. කොළ හිර වුණා. කොළ හිර වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒක හරි ගැස්සුවායින් පස්සේ එතන ඉඳන් print වෙන්නේ නැහැ. ආයි මුලින් ඉඳන් එන්න ඕන. හරි? එතකොට ඒකට පස්සේ දුන්නේ මම වගේ තව එන්න තියෙනවා. ඒ හින්දා මෙයා ඔන්න එක තැනක තියාගෙන පස්සේ දානවා මුලට. right. පැහැදිලිනේ එතකොට ඔක? right. දැන් අපි හිතමු ආයි මම යනවා ඉස්සෙල්ලා කිව්ව patient ගේ කතාවට. ඔන්න දැන් patient කෙනෙක් ඉන්නවා ward එකේ. අපි හිතමුකෝ යාව මේ බයිසිකල් පදිනකොට බයිසිකලෙන් වැටිලා අතක් කැඩලා හරි මොකක් හරි වෙලා දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ. එයා ඔපරේෂන් එකට ගන්න ඕන. ඔන්න දැන් එයා වෝඩ් එකේ ඉන්නවා. ඒ ඉන්න අතරේ ලොකු ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් බෝම්බයක් පුපුරලා හරි මොකක් හරි ලොකු සිද්ධියක් වෙලා ඔන්න අලුතින් patient කෙනෙක් ගියා. දැන් මට කියන්න අලුතින් ගෙන patient-ද එහෙම නැත්නම් අර බයිසිකලෙන් වැටිච්ච patient-ද ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් හරි බෝම්බයක් පුපුරලා හරි ලොකු සිද්ධියක් වෙච්ච කෙනෙක් එනවා. නිකන් බයිසිකලෙන් වැටිච්ච කෙනෙකුත් ඉන්නවා. නිකන් ඔයාලට හිතන්නේ කාටද ප්‍රයොරිටි දෙන්න ඕනේ? ඉක්මනට. දෙවැනියට. ඔව්. මොකද එයාගේ තත්ත්වය බරපතලයිනේ. ලොකු ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් බෝම්බ පිපිරීමක් කියන්නේ ටිකක් සිද්ධිය බරපතලයි. හැබැයි දැන් මෙතන ඉඩ නැහැනේ. එහෙමයි කියලා එයාව හරවලා යවන්න බෑ. එතකොට කරන්නේ මෙතනින් එක්කෙනාට කියනවා මොකද? ඔයාට මෙතන ඔයාව අපි පස්සේ ගන්න. ඔයා දැනට යන්න කියලා ඔන්න යවනවා මොකද්ද? දැන් ලංකාවේ හොස්පිටල් වල නම් යවන්නේ කොහෙටද? කොරිඩෝර් එකට යවනවා. ඒකලා තියෙන්නේ නේද? රජයේ හොස්පිටල් එකම කොරිඩෝර් එකේ කට්ටියක් ඉන්නේ. හරි. ඔන්න කොරිඩෝර් එකට යනවා. කොරිඩෝර් එක කියන්නේ එතකොට يعني ප්‍රධාන ඉන්න ඕන තැන නෙමෙයි වෙන තැනකට දානවා. හරියට දැන් අපේ මේන් මෙමරි එකේ ඉන්න ඕනේ. මේන් මෙමරි එකේ ඊට මදි හින්දා යාව දානවා කොහෙටද? සෙකන්ඩරි ස්ටෝරේජ් එකේ එහෙම නැත්නම් මේකට කියනවා virtual memory එක. පැහැදිලිද? ඔන්න virtual memory එකට දානවා. අයියේ වෙන එක්කෙනාට ඉඩ දෙන්න ඕනේ. දැන් ඔය ඉඩ දෙන්න ඕනේ එක්කෙනා මොකද කරන්නේ? ඊළඟට chance එක ආව ගමන් එයාව ඔන්න අපි ලෙඩාගේ කතන්දරෙන් ගියොත් එහෙම ඔපරේෂන් ටිකට් එක ගත්තා ඔපරේෂන් එක කළා සාර්ථකව අසාර්ථකව වැඩේ ඉවරයි. දැන් මෙයාව හැමදාම මෙහෙ තියාගන්නේ නැහනේ. නේද? මෙයාවත් ගෙදර යන්න බෑ කවදා හරි. එයාගේ වැඩ ටික කරලා. ඔන්න එයාට ආපහු කියනවා හරි. ඔයාව සස්පෙන්ඩ් කරපු එක ප්‍රශ්නේ ඉවරයි දැන්. දැන් ඔයාව ආපහු අපි ගන්නවා බෝඩ් එකට කියලා අරගෙන ආය අර විදිහට මෙයාව. පැහැදිලිද? හරි. එතකොට ඕක වෙනවා ඔපරේටින් සිස්ටම් එකෙත් ඇත්තටම අපි හිතමු මොකක් හරි අපි ෂෙඩියුල් කරපු විදිහට එක එක process ඔන්න ඇක්ටිවේට් වෙවි යනවා. ඒ අතරේ කම්පියුටරේ පෙන් එකක් ගහනවා මොකක් හරි අපි පෙන් ඩ්‍රයිව් එකක් ගහනකොට වෛරස් එකක් තියෙනවා. දැන් වෛරස් ස්කෑන් එක වැඩ කරන්න ගන්න. හරි. එතකොට ඒ වගේ වෙලාවක වෛරස් ස්කෑන් එක වැදගත් මේ වැඩ කරන එක සමානට වැදගත් වෙන්න පුළුවන් අපි දැනට යන process එකට වඩා. එහෙම වුණොත් මොකද කරන්නේ? එයා ඒකට ඉඩ දීලා අපි දැන් කරන වැඩේ පොඩ්ඩක් පැත්තක දාන්න වෙනවා. ඒක ඔපරේටින් සිස්ටම් එක කරන්නේ අපි නෙමෙයි කරන්නේ.
කරලා ප්‍රශ්නේ විසඳුමෙන් පස්සේ මොකද කරන්නේ? ආපහු එයාව ඇක්ටිවේට් කරලා සාමාන්‍ය විදිහට ඉවරද. ඔය වැඩේ වෙන්න පුළුවන් බ්ලොක් ස්ටේට් එකේ තියෙන ඒවාට. ඉතින් ගොඩක් ඒවා බ්ලොක් වෙලා ගොඩ ගිහිලා නම් තියෙන්නේ. එතන ඊට මදි වුණාම කරන්නේ එයාටත් කියනවා පොඩ්ඩක් virtual memory එකට යන්න. පැහැදිලිද එතකොට ඔය සිද්ධිය? process state diagram ගැන කතන්දරේ තේරෙනවද? සර් ඔව්. සර් බ්ලොක් වෙලා තිබිච්ච එකක් ආයේ රන් වෙන්න ගනිද්දි ඒක ආයෙමත් මුල ඉඳන්මද රන් වෙන්නේ නැත්නම් කලින් නවත්තපු තැන ඉඳන්ද? නෑ. බ්ලොක් වෙච්ච එක්කෙනෙක්ට ආයේ ready state එකට යන්න වෙනවා. ready state එකේ ඉඳන් තමයි යන්න ඕනේ. හරිද? එතකොට සර් රෙඩි එකේ කියන්නේ රන් එකේ ඉඳන් රෙඩි එකට ආපු process එකක් ආයෙමත් රන් වෙද්දි ඒක මොකද? I can රන් එකේ තිබිච්ච එකක් රෙඩි එකට ඇවිල්ලා ආයෙමත් රන් වෙන්න යද්දි ආයෙම රන් වෙන්නේ නවත්තපු තැන ඉඳන්මද නැත්නම් නෑ මුල නෑ ඉඳන්? මුල ඉඳන්. හරියට අපි මේක ගමු. ඔයා අහන්නේ මේක ගැන වෙන්නේ නැති නේ මෙතන නේද? ටයිම් අවුට් එකක් වෙලා ආපු කෙනෙක් ගැන දාන්නේ. ඔව් සර්. හරි. ඔයා හිතන්නකෝ ඔයාලා මොකක් හරි ඔය ස්පෝර්ට් මීට් එකේ තරගයකට ඉන්නවා කියලා. මීටර් 100 200 මොකක් හරි තරගයකට. හරි. රේස් එක පටන් ගන්නකොටම පටන් ගන්න එක්කෙනා සිග්නල් එකක් දුන්න ගමන් ඔයාලා දුවනව නේද? ඒකෙන් අපි හිතමු 1 2 3 හරි මොකක් හරි කියනවනේ. හරි. එතකොට අපිට යන්න ඕන වෙලාවට කලින් සමහර අය පයින් නැද්ද ඉරෙන් ඉස්සරහට? පයින්නවද නැද්ද? පයින්නවනේ. එතකොට ආයි කවුන්ට් කරනවා නේද? නේද? ආයි කවුන්ට් කරනවා නේද? ඔව් සර්. එතකොට අර පැනපෙක් කෙනාට ආව යා උතන ඉඳන් දුවන්න කියනවද ඊළඟට? නෑනේ. එයාට ආයි මුලින් ඉඳන් එන්න කියන්නේ. පැහැදිලි නේ කියපු දේ? හරි ඒ වගේ තමයි මේකෙදි. මේකෙදි ටයිම් අවුට් එකක් වුණොත් ආයි මුලින් ඉඳන් එන්න. රන් වෙවි තිබිලා බ්ලොක් වුණා වුණත් ආයි මෙයාට රෙඩි ස්ටේට් එකේ ඉඳන් එන්න කියන්නේ. process එක ආයි ක්‍රියේට් කරන්න දෙයක් නෑ ක්‍රියේට් වෙලානේ තියෙන්නේ. නේද? හරියට නිකන් process එකක් ක්‍රියේට් කරනවා කියන්නේ දැන් මම ස්පෝර්ට් මීට් කතන්දරයකට ආපු හින්දා මම අයි කියන්න. ක්‍රියේට් කරනවා කිව්වම ස්පෝර්ට් එකේ නම් එතකොට අපේ කවුද ක්‍රීඩකයෙක් එක්ක නිර්මාණය කරන එක. අපි මොකක් හරි ඉවෙන්ට් එකකට ක්‍රීඩකයෙක් එක්ක තෝරලා වෙන එක තමයි ක්‍රියේට් කියන්නේ. එතකොට එයා රෙඩි ස්ටේට් එකේ ඉන්නවා. හරි. එතකොට එයාගේ අවස්ථාවම එයා රන් කරනවා. හරිද? රන් කරලා අපි හිතමුකෝ මීටර 800 කියලා. අපි හිතමු මීටර 200 වට 4ක් දුවන්න ඕන කියලා. එතකොට වට 4ම දිව්වම තමයි එයා සක්සස්ෆුල් වෙන්නේ නේ. දිනුවා හරි පෙරදුනා හරි. හරිද? එතකොට වට 4ම දුවලා ඉවරනහම ඔන්න එයා ටර්මිනේට්. දිනුවා හරි පෙරදුනා හරි. කවුරු හරි වට 4ම දුවන්නේ නැතුව මග නවතිනවා. එක්ක වැටෙනවා. එහෙම වුණත් එයාගේ තරඟ ඉවරයි නේද? ඒ ටර්මිනේට්. පැහැදිලිද? හරි. එතකොට ස්පෝර්ට් මීට් එකෙන් තව කිව්වොත් මෙහෙම එකක්. ඔය මං කිව්ව ට්‍රැක් කතාවක් කිව්වනේ. අපි නිකන් හිතමු ට්‍රැක් එකේ දුවන්න තියෙනවා ට්‍රැක් එක. මේකේ කොහේ හරි තැනක වලක් තිබුණා. සංවිධායක මණ්ඩලය දැකලා නැහැ. ඕගනයිසර්ස්ලා දැකලා නැහැ. දැන් මේ තරගකරුවෝ දුවනවා. ඕකේ වලේ වැටෙනවා. හරි. ඒ කියන්නේ එයාගේ දුවන ගමනට ඉන්ටරප්ට් එකක් ආවේ. එහෙම වුණොත් ඉන්නම් එයා ටර්මිනේට් කරන්න බෑ. හරිද? මොකද ඒක ඇවිල්ලා එයාලගේ සිස්ටම් එකේ අවුලක්. ඒ කියන්නේ කාගේද? ඕගනයිසර්ස්ලාගේ අවුලක්. එහෙම වුණොත් එන් ආයි chance එක දෙන්න වෙනවා. මුලින් ඉඳන් කට්ටියම දුවන්න වෙනවා. හැබැයි දැන් මකක් දුවලා ඉවරයිනේ. හරි? එතකොට මොකද කරන්නේ? එයාලට එතන ළඟම තැනකට දානවා. ඔයාලා මෙතනට වෙලා ඉන්න ඊළඟ ඉවෙන්ට් එක ඉවරනම ඔයාලා ආපහු එතන ඉඳන් මුලින් ඉඳන් ආයි දුවන්න ගන්න කියලා නේ. ඒ වගේ එකක් තමයි මෙතන වෙන්නේ. රන් වෙවි තිබිච්ච එකනාව එයාගේ ඉන්පුට් අවුට්පුට් කම්ප්ලීට් වෙනකන් පැත්තකට දාලා තියෙනවා බ්ලොක් කියලා ස්ටේට් එකක. ඊට පස්සේ එතනින් ගේනවා රෙඩි ස්ටේට් එකට. ඊළඟ තමයි යන්නේ. තව ප්‍රශ්න තියෙනවද? එතකොට ඔතන බ්ලොග් එකෙන් කෙලින්ම රේඩියෝ වේට් එකට ගිහිලා තියන්නේ ඒක පොඩ්ඩක්
කියලා දෙන්නකෝ සර්. බ්ලොක් එකේ ඉඳලා රෙඩි එකට යන්නේ එයාට අඩුපාඩු වගේක් තිබිච්ච ඉඳන් බ්ලොක් කරේ. හරිද? ඒ අඩුපාඩු ටික විසඳනොත් එයාට යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ගත්ත එක්සැම්පල් එක ගත්ත patient කෑම කාලා ඉන්නවා. අපි තුමු පැය 4ක් කෑම කන්න නැතුව ඉන්න කියලා දෙද්දි මෙයා කාලා ඉන්නවා. එතකොට එයාගේ පැය 4 ඉවරනකන් එයාව බ්ලොක් කරලා තියෙනවා. ඊට පස්සේ එයාව ආයි මෙතනට දාලා තමයි ගන්න. ඒ වගේ. හරි. දැන් අපි printer එකේ කතාවක් කිව්වේ. printer එකේ කොළ හිර වුණා. හරිද? හිර වෙච්ච කොළ ටික අයින් කරනකන් ආයෙ print out එක දෙන්න බෑනේ. හරිද? ඒ ටික අයින් කරලා ඊට පස්සේ හැබැයි ආයෙ මුලින් ඉඳන් print කරන්න ඕන. තේරෙනවද කියනද? ඒ වගේ software interrupt වෙන්නත් පුළුවන්. ඔව් කියන්නේ. සර් එතකොට එතන අර swapped out and block එකට යන්නේ එතකොට අර මේ අර ඊට වඩා මේ main memory ඊටමදි වුණාම. ඒ කියන්නේ priority වැඩි අයට chance එක දෙන්න වෙන්නේ හරිද? නැත්නම් යාළුවටත් ඉන්න පුළුවන් අපිටත් ඉන්න පුළුවන් කියලා කට්ටියටම හිරියකිනේ. හරිද? main memory ඊටමදි හින්දා. හරි සර්. හරිනේ. අපි චුට්ටක් ඔයාලා ගාව තියනවද 2013 මං හිතන්නේ 13 පේපරේ තියනවද? ඔව් සර්. හරි 13 ස්ට්‍රක්චර් එකේ දෙවෙනි ප්‍රශ්නේ C කොටස චුට්ටක් බලන්න. ඔයාලා දැන් ඔය අහපු කතන්දරේ තියෙනවා එතන ඒකයි. මොකද ප්‍රශ්නේ අහලා තියෙන්නේ? Sir, what is the need of ප්‍රශ්නේ චුට්ටක් කියන්නකෝ. මේ ටික මම අහන්නම්. මං ගාව මොකද මේ ඉංග්‍රීසි මීඩියම් පේපරේ නෑ අතේ. 7 state process model එක ගැන ප්‍රශ්නයක් තියෙනව නේද? oh, sir. ඔව්. මොකද්ද කියන්නේ ආයේ? What is the need of having swapped out and waiting and swapped out and block state is the 7-state process model of an operating system? ඔව්. දැන් ඔය අහුවෙත් ඕක නේද ප්‍රශ්නේ මගේ? නේද? ඒක තියෙන්නේ ඇයි කියලා වගේ එකක් නෑ අහුවේ. ඒක තමයි අහලා තියෙන්නේ. හරි මොකද්ද ඒකෙදි කරන්නේ? මොනවද යා කරන දේවල්? දැන් ඔය දෙකෙන්ම කරන්නේ මොකද? ටෙම්පරලි සස්පෙන්ඩ් කරනවා. නේද? එයා කරන්නේ මොනවද? ඒක මගේ ස්කීම් එක තියෙනවනේ. ඒකෙන් ගන්නම්කෝ. හරිද? මොකටද මේක පාවිච්චි කරන්නේ එතකොට? suspend process temporarily. හරි? to the virtual memory එහෙම නැත්නම් hard disk. in order to free the memory එහෙම නැත්නම් memory full වෙලා තියෙන. to place another process in the main. එතකොට ඔය කතන්දරේ කොහොම හරි අපි ගලපලා කියන්න ඕනේ. ඒතකොට බලන්න ඒකේ මේ පේපර් එකේ ලකුණු දීලා තියෙන ක්‍රයිටීරියා එක. ලකුණු පහ දීලා තියෙන කොහොමද? සස්පෙන්ඩ් කරනවා කියන අයිඩියා එක තියෙනවා. ඒක ටෙම්පරරි සස්පෙන්ඩ් කරන්න කියන එක තියෙනවා. හරි? ඊට පස්සේ ඒ හින්දා එහෙම කරන්න හේතු වෙන්නේ ඇයි? මෙමරි එක ෆුල් වෙලා හින්දා. මොකද මෙමරි එක කියන්නේ මේන් මෙමරි එක RAM එක.
හරි. ඒතර කොහෙටද යවන්නේ virtual memory එකට. ඇයි එහෙම කරන්නේ? main memory එකේ ඉඩක් වෙන process එකකට දෙන්න ඕනේ. පැහැදිලිද? ඊපෙ තේරුණාද? අවශ්‍ය නම් ඒවා ලියා ගන්න. බලන්න මේ points එක හරියට. ලියාගෙන ඉවරද නේද? බලන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බලන්න. ගොඩක් ලේසි. එක්කන්ට උත්තරේ ගන්න. උත්තරේ නම් මට එක කතා කරලා කියන්නේ එහෙම නැත්නම් chat එකට දාන්න. එලා හරි නැතු. ඔව්. ඒතර මේකදී අපිට ඩයග්‍රෑම් එක මත තිබුණා නම් හරිනේ. block state එකට කෙලින්ම එන්නේ මොකද කියලා අහන්නේ. ඉතින් running එකේදී එනවා. ඒ වගේම swap out and block එකේ කියනවා. හරි. ඒ දෙක තමයි එන්නේ. ඒතර ඩයග්‍රෑම් එක මතක තිබුණොත් තමයි අපිට ඒ උත්තරේ දෙන්න පුළුවන් නේ. පැහැදිලි නේද රෙඩිම? අද දවසේ ওই ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.